समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स अविඤ්ඤාය न කම්පතිති පඤ්ඤා බලං තීති ධර්මය ශ්‍රවණය කරන්නට අපේක්ෂා කරන ධර්මයට කැමති පින්වත් හැම දිනාටම පළමු කොටම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා වගේම උතුම් පුණ්‍යවන්ත පොහෝ දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් පොහෝ දවසේ සිත FM තුලින් සිත නිවාගනු පිණිස සිත හදාගනු පිණිස සිත නිවහල් කර ගැනීම පිණිස දහම් කරුණකට ඔබේ අවධානය යොමු කරන්නට සූදානම් වෙන වෙලාව. අද පොහෝ දිනය උතුම් වප්පුන් පොහෝ දිනය. වප්පුන් පොහෝ දවසේ වැදගත්කම් රාශියක් තිබෙනවා. මං විශ්වාස කරනවා උදෑසන කාලයේ පටන් සිත FM ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම දැනගන්න ලැබෙන්න ඇති අද දවසේ පොහොය වැදගත්කම සහ පොහොය තුලින් අපේ ජීවිතේ වර්ණවත් කරගන්නේ කොහොමද කියන එක ඔබට වැටහීමක් ලැබෙන්න ඇති කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ නමුත් එක කරුණක් මූලික කරගෙන පොහොය දිනේ වැදගත් වෙන කරුණක් පාදක කරගෙන අද දවසේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට මේ වෙලාවට තියෙන ධර්ම දේශනාව සිද්ධ කරන්නට අප සූදානම් වෙන වෙලාව. පින්වතුනි අද වගේ පුන් පොහෝ දවසක තමයි අපේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ දකුණු අගසව් මහා රහතන් වහන්සේ වෙච්ච සාරිපුත්තයන් වහන්සේ මේ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානයේ පිහිටවපු දවස. අද වගේ පුන් පොහෝ දවසක තමයි ඒ කටයුතු සිද්ධ කළේ. ඒතදග්ගං භික්කවේ මම ශාවකානං භික්ඛූනං පඤ්ඤාවන්තානං යදිදං සාරිපුත්තෝ. මහණෙනි මගේ ශාසනය තුල ප්‍රඥාවන්ත භික්ෂූන් අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රස්ථානයේ පිහිටවන්නට මම කටයුතු කරනවා. උන්වහන්සේ තමයි අග්‍රස්ථානයේ පිහිටවන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග තනතුරෙහි පිහිටවනු ලබනවා. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒ මොකද මේ ප්‍රඥාව කියන එක ලේසියෙන් මිනිස්සෙකුට හිතුමනාපෙට ලබා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒක හරි අමාරු වැඩක්. අපිට උපාධි ලබන්න පුළුවන්, තනතුරු ලබන්න පුළුවන්, නම්බුනාම ලබන්න පුළුවන්, ගෞරව බලෙන් හරි ලබා ගන්න පුළුවන්, ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය කොහොම හරි ලබා ගන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව කියන එක ලේසියෙන් මිනිස්සෙකුට ළඟා කරගන්න බැරි එකක්. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රඥාව පිළිබඳව ප්‍රඥාව කියන වචනේ මේ ලෝකයට පළමුවටම දේශනා කරන්නේ උන්වහන්සේට ධර්ම දේශනාවට ලෝකයට බණ කියන්ට ආරාධනා කරන්නට ආපු සහම්පති බ්‍රහ්මයාට. සහම්පති බ්‍රහ්මයා බුදුහාමුදුරුවෝ හම්බෙන්න ආවට පස්සේ ඇවිල්ලා ආරාධනා කරාට පස්සේ බණ කියන්න කියලා මේ ලෝකයට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සහම්පති මම බණ කියන්නම්. හැබැයි කරුණු පදනම් කීපයක් තියෙනවා. ඒ කරුණු පදනම් තමයි මගේ දැක්ම තමයි මගේ ධර්ම දේශනාව විෂය වෙන්නේ, මගේ ධර්මයේ දැනෙන්නේ, හැඟෙන්නේ, ප්‍රයෝජනයක් තියෙන්නේ ප්‍රඥාව තියෙන මිනිස්සුන්ට.
අවබෝධයක් ගන්න පුළුවන් අයට, කෙලෙස් නැති කරගන්න උවමනාව තියෙන අයට. ඒ වගේම තමයි ඒ අයට නිවන් දකින්න ඕනකමක් තියෙන්න ඕන. අන්න එහෙම අයට මගේ ධර්ම දේශනාව මම සිද්ධ කරන්නම් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. උන්වහන්සේ පෙන්නනවා ප්‍රඥාව නැති, කෙලෙස් දුරු කරගන්න ඕන නැති, නිවන් දකින්න ඕන නැති අයට තමන් වහන්සේ බණ කියන්න යන්නේ. ඒක තමන් වහන්සේට වෙහෙසයි, කරදරයි, පීඩාවක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒ කාරණේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අරිය පරේෂණ කියන සූත්‍රය තුල. අපිට වැඩිතුර කරුණු සොයාගන්න පුළුවන්. ඒ පිළිබඳව වැඩි විස්තර කරන්නට අපිට අවකාශය ලැබෙන්නේ නැති හින්දා මම මූලාශ්‍ර පෙන්නනවා. පින්වතුනි, එතනදී බුදුහාමුදුරුවෝ ප්‍රඥාව ගැන දක්වලා උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව තමයි ධම්සක් පැවතුම් සූත්‍රය. ඒක ඉසිපතන මිගදායේ පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා උදෙසා සහ ලෝකේ දසදහසක් දෙවියන් බඹුන් හැම දෙනාම උදෙසා කෝටි ගණනක් සත්වයන්ට නිවන් දැකීම පිණිස දේශනා කරපු දේශනාව. අන්නේ දේශනාවේදී හම්බෙනවා හරිම ලස්සන පාඩයක්. ඒක තමයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා දේශනා පාඩයක්. මේ තමන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරපු අවබෝධයේ පිළිබඳව දක්වපු තැනක්. මෙතනදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක පෙර නොයසූ දහමක්. දහම් චක්කුව පහළ වුණා, ඥානය පහළ වුණා. අපේ ධර්ම දේශනාවේ ප්‍රස්තුතේ වෙච්ච ප්‍රඥා කියන වචනේ තියෙනවා. පඤ්ඤා කියලා පාලියෙන් දක්වන්නේ ඒකයි. පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව ඇති වුණා, ආලෝකය ඇති වුණා, උදා වුණා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පින්වතුනි, මේ ප්‍රඥාව කියන එක ඒ විදිහට එදා පටන් ගත්ත දවසේ ඉඳලා ඒ විදිහට සහම්පතීට ප්‍රඥාවන්තයන්ට ධර්ම දේශනා කරනවා තමන් වහන්සේ කියලා දේශනා කරලා තමන් වහන්සේට ප්‍රඥා උදා වුණයි කියලා පස්වග මහණුන්ට පෙන්නපුවාම අපි දැනගන්න ඕන එදා පටන් පරිනිර්වාණය තෙක් බුදුහාමුදුරුවෝ මේ ප්‍රඥාව කියන එක දේශනා කරනු ලබනවා. පින්වතුනි, ප්‍රඥාව කියන්නේ ඇත්තටම මොකද්ද? මේක හඳුන්වන්න ගියොත් එහෙම පැය 3-4ක බණක් කියන්න වෙනවා. එහෙනම් මම පුංචි කාරණයක් කියනවා ඔබට තේරුම් ගන්න. පින්වතුනි, එක පුංචි දරුවෙක් ඉන්නවා. මේ පුංචි දරුවට ලැබෙනවා රන් කාසියක්. දැන් නොදරුවෙකුට, මෝරපු නැති දරුවෙකුට රන් කාසියක් ලැබුණාම ඒ දරුවාට මේක දැනෙන්නේ මේක රවුම්. ඊට පස්සේ මේක උඩ දාන්න පුළුවන්. බිම දැම්මට පස්සේ සද්ද ඇහෙනවා. අත ගන්න පුළුවන්, තද කරන්න පුළුවන් කියලා දැනෙනවා. හැබැයි යා ඒකේ වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා ඒ දරුවාගේ හඳුනා ගැනීමට සංඥා කියලා. ඒකට සංඥා කියලා කියන්නේ. ඒක සංඥාවක් විතරයි. ඊට පස්සේ ගමේ ඉන්න ගැමියෙකුට ඒ රංකාසිය ලැබෙනවා. එයාට ලැබුණට පස්සේ එයා ඒ රංකාසිය වටිනාකම දන්නවා. කොච්චර වටිනවද කියලා දන්නවා. ඊට පස්සේ ඒක තුලින් කරන්න පුළුවන් වැඩ ගැනත් දන්නවා. අර දරුවට වැඩි ටිකක් මෝහත් වෙලා යා. ඒකට කියනවා විඥාන කියලා. ඊට පස්සේ ඕක හම්බෙනවා රත්තරන් කරේකට, රන් කරුවෙකුට. රන් කරුවා දන්නවා මේක හදලා තියෙන රත්තරන් වර්ගේ මොකද්ද? හදලා තියෙන්නේ කොයි කාලෙද? කොච්චරක් බරයිද? පවුම් කීයක් තියනවද? මේ දවස්වල මේකේ කොච්චර වටිනාකමක් තියනවද? මේ රත්තරන් වර්ගෙන් තව මොනවද හදන්න පුළුවන්? මේක උණු කරොත් මොනවද තව ගන්න පුළුවන්? එයා කොහොමද දන්නවා? ඒකට කියනවා ප්‍රඥාව, ප්‍රඥාන කියලා. එතකොට පැහැදිලිව මේ අර්ථයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම පින්වතුනේ ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝකේ සියලු දේවල් නිවැරදිව විනිශ්චය කරගන්න පුළුවන්, තතු පිළිබඳව නිවැරදි හඳුන ගැනීමක් ගන්න පුළුවන්, ලෝකයේ පිළිබඳව
විනිවිද දැක්මක් ඇති කරගන්න පුළුවන් දෙයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. තව ටිකක් සරලව කිව්වොත් එහෙම ගඳ දේවල් ගඳයි කියලා මනවින් වැටහෙන. නරක දේවල් නරකමයි කියලා මනවින් වැටහෙන. තව ටිකක් එහාට ගියොත් දුක දේවල් දුකයි කියලා, අනිත්‍ය දේවල් අනිත්‍යයි කියලා, අනාත්ම දේවල් අනාත්මයි කියලා තිරව ස්ථීරව තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් ගුණයට ප්‍රඥාව කියලා එක ආකාරයකින් අර්ථ දෙන්න පුළුවන්. ඊට අමතරව මම මේ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තී දහම් පාඩයක් පෙන්නවා අවිජ්ජාය නකම්පතිති පඤ්ඤා බලං. මේ ප්‍රඥාව බලයක් වෙච්චාම අවිද්‍යාවෙන් හෙල්ලෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අවිද්‍යාව කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ දුක පිළිබඳවත්, දුකේ සමුදය ආරම්භය පිළිබඳවත්, දුක නැති කිරීම පිළිබඳවත්, නැති කිරීමේ මාර්ගයේ පිළිබඳවත් අවබෝධයක් නැතිකමට කියන අවිද්‍යාව. එක තේරුමක් විතරයි. එතකොට ඒ අවිද්‍යාවන් තුලින් ඒ අවබෝධයන් නැතිකමින් ඇතිවෙන අඳුර පළවා හරින ආලෝකයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් ඔබට මනවින් වැටහෙන්න ඕන මේ කාරණාත් එක්ක මිනිස්සුන්ට ඇත්තටම හොඳ දේවල් හොඳයි කියලා තේරුම් ගන්න බැරි. යහපත් දේවල් යහපත් කියලා තේරුම් ගන්න බැරි. එදිනදා කටයුතු කරනකොට සරල වශයෙන් ගත්තොත් එහෙම ලෞකික වශයෙන් ඒ තැන්වලට යොමු කරන්න ඕන දේවල් යොමු කරන්න දන්නේ නැති. ඇත්තටම කිව්වොත් එහෙම තක්කාලි බෝල්ට් ඇනුයි එකට තියන්න ඕනේ නැහැයි කියලා හිතන. එහෙම හිතන. තක්කාලි බෝල්ට් ඇනුයි එකට තියපුවාම බෝල්ට් ඇන් සවුත් වෙනවා, තක්කාලි සවුත් වෙනවා. එහෙම චින්තනයක් නොමැති. ඒ තැනට රුචි වෙච්ච දේ අනුගත කරන්න පුළුවන්. ඒ යුගයට උචිත දේ එකතු කරගන්න පුළුවන්. විනිවිද දක්නා, දුර දක්නා බුද්ධිමත් භාවයට ලෞකික ජීවිතයේ ප්‍රඥාව කියලා කියන්න පුළුවන්. පින්වතුනි, අද දවසේ ලෝකේ බොහෝ වෙලාවට මේ ප්‍රඥාව නැති නිසා මිනිසුන්ගේ සාස්තා ජීවිත ඒ වගේම තමයි සම්බන්ධතා මේ හැම දෙයක්ම දෙදරා යන්න හේතු වෙන දේ තමයි ප්‍රඥාව නැතිකම, අවබෝධය නැතිකම, විනිවිද දකින්න බැරිකම, හිතලා තීරණ ගන්න බැරිකම, මිනිස්සු නුවණින් කල්පනා කරන්නේ නැතිකම. ඒ නිසා බුදුහාමුදුරුවෝ ජීවත් වීමේ පහසුව පිණිස, ප්‍රඥාව උදා කර ගැනීම පිණිස ක්‍රම 3ක් දේශනා කරනවා. ඒ ක්‍රම 3ම පැහැදිලි කරන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් එක ක්‍රමයක් හෝබත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රඥාව දියුණු කරගන්න ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් ප්‍රඥාව ඇති කරවන්න ඇතිවීම පිණිස මේ කරුණ උපකාරී වෙයි කියලා මම විශ්වාස කරනවා. පින්වතුනි, එකක් තමයි ප්‍රඥාව දියුණු වෙන ක්‍රමයක් තමයි චින්තාමය ප්‍රඥාවෙන් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. අනිත් එක තමයි සුතමය ප්‍රඥාව. තුන්වෙනි එක තමයි භාවනාමය ප්‍රඥාව. ඇත්තටම චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? පින්වතුනි, චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ මිනිස්සුන්ගේ සිත තියෙන්නේ හිතන්ට, ගංගා තියෙන්නේ ගලන්ට, සුළඟ තියෙන්නේ හමන්ට. මේ ලෝකයේ තියෙනවා ඒ ද්‍රව්‍යයට කාර්යය. එතකොට වැස්ස තියෙන්නේ වහින්ට. ඒ වගේ තමයි සිත තියෙන්නේ. සිතේ ස්වභාවය තමයි සිතින් හිතන්න ඕන. ඒක තමයි චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ. මොනවා ගැනද? පින්තුනි, සිත තුළින් අපි සිතන්නට ඕන මේ භවයේ සුවපත් කරගන්න පුළුවන් වැඩපිළිවෙල පිළිබඳව වගේම මේ භවයේ නිවන් දකින්න බැරි වුණොත් එහෙම පරලොව ජීවිතයේ සුවපත් කරගන්නේ කොහොමද කියන චින්තනය අපි හැමදෙනාටම තියෙනවා. සිතුවිල්ලක් තියෙනවා. දැන් අපි වචනෙටත් කියනවා මිනිස්සුන්ට
හිතන්නේ නැතුව විභාගාතේ වැඩ කරන්න එපා. පොඩ්ඩක් හිතලා බලලා වැඩ කරන්න. වැඩක් කරනකොට පොඩ්ඩක් හිතන්න. අද පින්වතුනි බොහෝ වෙලාවට අපි කරන බොහෝ දේවල් අඩාල වෙන්න ප්‍රධාන හේතුව තමයි අපිට හිතන්න බැරිකම. චින්තන ශක්තිය නැතිකම. හිතන්න කම්මැලි. උදාසීනයි. අපි හිතන්න කැමති නැහැ. අපිට හිතන්න පුළුවන් නම් චින්තන ශක්තිය තියෙනවා නම් සිතුවිලි අපිට වෙහෙසවන්න පුළුවන්කමක් තියෙනවා නම් හොඳ ආකාරව මේ ලෝකෙ මීට වැඩිය බොහෝම ලස්සන කරගන්න පුළුවන්. ඒ මොකක්ද දන්නවද? අපි චින්තනයක් ගොඩනගා ගත්තොත් එහෙම අපිට කාගේවත් වහල්ලු වෙන්න ඕනි නැහැ. අපි දැන් ගොඩාක් සමහරුන්ට වහල්ලු වෙලා තියෙන්නේ අර යමියා කොපි කරන්න යන්නේ. එයා මෙයා කරන්නේ අපි කරන්න ඕන කියලා හිතන්නේ. තව කෙනෙකුට ඕන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. අනිත් මිනිසු කරන ඒවා බලලා අපි කරන්න ඕනමයි කියලා හිතන්නේ. අපිට කියලා ස්වාධීන චින්තනයක් නැති හින්දා. චින්තනය තියෙනවා. ඒකතුනේ චින්තනය නැති කරන එක ක්‍රමයක් තමයි චින්තනය අහෝස් වෙලා යන ක්‍රමයක් තමයි පංච නීවරණ කියලා කියන්නේ. පංච නීවරණ වලට අහු වුණොත් එහෙම මිනිහෙකුට හිතන්න බැරි වෙනවා. දැන් බලන්න එකක්. පළවෙනි එක තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා කියන්නේ අධිකව කාම වස්තුන් කෙරෙහි තියෙන ලෝලත්වය. ඇසින් දකින්නේවට, කනින් ඇහෙනේවට, ඒ වගේම තමයි නාසයට දැනෙනේවට, දිවට දැනෙනේවට, ශරීරයට දැනෙන ස්පර්ශය. මේවට තියෙන දැඩි ලෝලත්වය, දැඩි කැමැත්ත, දැඩි ආසා සහිත පුද්ගලයාට මිනිස්සෙකුට චින්තාමය ප්‍රඥාව දිනු කරගන්න බෑ. දැන් අද ලෝකයේ තියෙන ස්වභාවය ඒකනේ. ඇහැ පිනවන්න ගියාට පස්සේ ඉන්නේ කොහෙද කියලා අමතක වෙනවා. තමන්ගේ බිරිඳ ළඟ ඉන්නවද, දරුවෝ ළඟ ඉන්නවද කියලා සමහර වෙලාවට ඇහැ පිනවන්න ගියපුවාම අමතක වෙනවා. කන්ට බොන්ට අමතක වෙනවා. නාසය පිනවන්න ගියාම, කන පිනවන්න ගියාට පස්සේ අල්ලපු ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට වැඩ කරගන්න බෑ. තව කෙනෙක් කන පිනවනකොට. එයා සින්දු අහනකොට ඒක හරි වදයක් වෙනවා. ශරීරයේ පිනවන්න ගියාට පස්සේ අධික ලෝලත්වයේ තුල මිනිස්සු ලෙඩු බවට පත් වෙනවා. පින්වතුනි මේ ලෝකයේ සතුටින් ඉන්න බැරි ප්‍රඥාව නැති හින්දා සහ කාමච්ඡන්දේ වැඩි හින්දා. දවසක් රටක හිටපු රජතුමෙක් තමයි වැඩියෙන්ම සතුටින් ඉන්න රජතුමා කියලා එතුමාට හිතුණා. ඇත්තටම එතුමා තමයි රටේ හිටපු සතුටින්ම හිටපු කෙනා. සබලුන්ට කතා කරලා කිව්වා මේ ලෝකේ මට වැඩිය කවුරු හරි මේ රටේ මේ මට වැඩිය සතුටින් ඉන්නවා නම් මේ මගේ ප්‍රදේශය තුල ඌව හොයාගෙන ඉන්න ඕන. පුළුවන් ද හොයාගෙන ඒ මිනිස්සයාව. ඊට පස්සේ කිව්වා පුළුවන්. අන්න එක්කෙනෙක් පණිවිඩයක් අරගෙන ආවා. එක මිනිස්සෙක් සතුටින් ඉන්නවා. යා ගොවියෙක්. ගොවිතැන් කරගෙන සරලව සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. එයාව අරගෙන ඇවිල්ලා මරන්න තමයි තීරණය කළේ. ඒ තීරණය කරද්දී එක මිනිස්සෙක් කිව්වා මේ මිනිස්සයා මරන්න එපා. ඒ සතුටින් ඉන්න කෙනා හිතමුනේ මරුවා කියලා වැඩක් නැහැ. මරන්න යනකොට ඒ මිනිහා හිතනවා ඒක සංසාරේ හැටි එහෙම මැරි ඉපදෙන්න සංසාරේ සිද්ධ වෙනවායි කියලා. එහෙනම් ඒ මිනිහා ගොවිතැන් කරනවා නම් කුඹුරට ගිනි තියන්න කියලා කිව්වා. වැඩක් නැහැ. තව කුඹුරක් ඒ මිනිහා වගා කරගයි. එහෙනම් අතප්පයක් කපලා බලමු මේ මිනිහට වැඩ කරගන්න බැරි වුණාම අසතුටෙන්ද මේ මිනිස්සයා ඉන්නේ කියලා බලන්න. ඒත් වැඩක් නැහැ. ඒ මිනිහා කර්මය සහ කර්මඵලයේ පිළිගන්නවා. ඒ හින්දා එහෙම වුණාට පස්සේ හිතන්න පුළුවන් මේක කර්මයක් කියලා. ඒත් දුක් වෙන්නේ නැහැ මිනිහා. අලාභ කරන්න බෑ මේ මිනිස්සයාට. ඒ මිනිස්සයා ඒත් දුක් වෙන්නේ නැහැ. මොකද දැඩි කාමාස්වාදයක් තියෙන මිනිස්සෙක් නෙවෙයි මේ ගොවියා. ඒ අතර හිටපු එක මිනිහෙක් නැගිටලා කිව්වා රාජ සභාවේ මට රජතුමනි ඔය මිනිස්සයා දුකටපත් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මම ඔබතුමාට ඔප්පු කරලා පෙන්වන්න යන්නේ. හැබැයි මට ඕන කහවණු 999ක්. වැඩි එපා කහවණු 999ක්. හැබැයි මේ මිනිහා දුකෙන් ඉන්නවා නම් මට කහවණු ලක්ෂ ගණන් ඕනේ. ඔබතුමා කැමති නම් මට කහවණු 999ක් ඉස්සෙල්ලාම දෙන්න. පුළුවන් දේ කරන්න කියලා දුන්නා.
දැන් මේ මිනිස්සයා මොකද්ද කළේ? කහවණු ටික අරගෙන ගිහිල්ලා අර මිනිස්සයා ගෙදර ඉඳලා කුඹුරට යන පාර දිගේ එකක් කන්නකොට අනිත් එක පේන විදිහට දිගට අතුරනවා. ඒ මිනිස්සයා උදේම නැගිටලා යනවා කුඹුරට යන්න. මේ සතුටින් ඉන්න මිනිස්සයා දැක්ක කහවණුවක්, ඒක අහුලනකොට තව එකක්, මේ විදිහට අහුලගෙන යනකොට 999ක් කහවණු. ඒ මිනිස්සයා මොකද කරේ? තව එකක් කොහොම හරි තියෙන්න ඕනේ කියලා කහවණු ඉතුරු වෙච්ච එක 999ක් තියෙනවා නම් තව එකක් තියෙන්න ඕනේ කියලා අර නැති එක හොයන්න පටන් ගන්නවා. නැති එක හොයනවා. එදා කුඹුරට ගියෙත් නෑ, ගෙදර ආවා. ආපහු ගිහිල්ලා හැන්දෑවෙත් බලලා අනිත් එක වැටලා තියෙන්නේ කොහෙද කියලා. 999 ගැන හිතන්නේ නැතුව 999 පිළිබඳව සතුටක් නැතුව මේ මිනිස්සයා අන්තිමට අර එකක් නැති එකක් පිළිබඳව හිතේ ඉඳලා ඒ මිනිහා ලෙඩෙක් බවට පත් වෙලා මැරිලා ගියයි කියලා මේ කතාව තුළ සඳහන් කරනවා. ඇත්තටම මිනිස්සුන්ට ඔක නේද වෙලා තියෙන්නේ. කහවණු 999ක් තිබ්බ මිනිහා ඒ 999 ගැන හිතන්නේ නැතුව නැති එකක් ගැන හිතලා දුකටපත් වෙලා ලෙඩෙක් වෙලා මැරෙනවා. අද මිනිස්සු ඒක තමයි කරන්නේ. ඒක තමයි මිනිස්සුන ප්‍රඥාව නැත්තේ. මොකද 999 ගැන හිතලා සතුටු වෙන්න බැරුව එකක් ගැන හිතලා දුක් වුණාට පස්සේ ඒ මිනිස්යාට චින්තාමය ප්‍රඥාවක් හිතන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. නැති ඒව ගැන හිත ඉන්න හින්දා. අද ලෝකෙ හිම නෙවෙයිද? තව කෙනෙකුට අභියෝග කරන්න, තව කෙනෙකුට තියෙන සම්පත් නැති කරලා දාන්න, ඊට පස්සේ තව කෙනෙකුට ලැබෙන දේවල් වලට අභියෝග කරන්න, තමන්ට තියෙන දේවල් වලින් සතුටු වෙන්නේ නැතිව තව දේවල් පුරව ගන්න ගිහිල්ලා හැම දෙයක්ම නැත්තර නැති වෙලා යන මිනිස්සු නෙවෙයි ලෝකෙ ඉන්නේ. එහෙම මිනිස්සු ඉන්නේ. ඕන තරම් දකින්න පුළුවන්. ඒ නිසා පින්තුනි, කාම ඡන්දය කියලා කියන්නේ ප්‍රඥාව නැති කරන එකක්. දැඩි ආසා තියනවා කියලා කියන්නේ ඒ මිනිහට හිතන්න වෙලාවක් නැහැ. චින්තාමය ප්‍රඥාවක් යාට නැහැ. දෙවනි කාරණේ තමයි ව්‍යාපාදය. තරහ, දේශය. තරහ දේශයේ තියෙන, ව්‍යාපාදයේ තියෙන වැඩියෙන් කේන්ති යන කෙනාට හිතන්න කොහොමදවත් බෑ. බලන්න, එහෙම කෙනෙකුගේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම කාලය ගත කරන්නේ කාට හරි ගින්නක් අවුලවන්න. ඕනියමක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. අනිත් මිනිස්සයා දියුණු වෙනකොට ඒ මිනිස්සයාගේ බිස්නස් එක වටන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඊට පස්සේ තව මිනිස්සෙක් ඉහළට යනකොට ඒ මිනිස්සයාට වල කපන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. Tamanට වැරදි කරපු අය ගැන හිත ඉන්නවා. අනාගතේ වැරදි කරන්න වෙයි කියලා හිතන අය ගැන කල්පනා කරනවා. එහෙම ඉන්න මිනිස්සෙකුට හිතන්න පුළුවන්කමක් තියනවාද ධර්මයේ පිළිබඳව හෝ Tamanගේ අභිවෘද්ධියක් පිළිබඳව? බෑ. මොකද ඉරිසියාවෙන්, දේශයෙන්, වෛරයෙන් පෙළෙන මිනිස්සයා Tamanට ආදරේ නම් තව මිනිහෙකුට දේශ කරන්න යන්නේ නැහැ. Tamanට ආදරේ නැති මිනිස්සු තමයි තව මිනිසුන්ට වල කපන්නේ. තව මිනිසුන්ගේ විනාශය පතන්නේ. තව මිනිස්සෙක් විනාශ කරන්න උත්සාහ කරන්නේ. එතකොට දේශයේ තියෙන කෙනාටත් හිතන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක තමයි තින මිද්දේ. මේ තින මිද්දේ කියලා කියන්නේ උදාසීන බව, කම්මැලිකම. මිනිස්සු විවිධ දේවල් වලට කම්මැලිනේ. සමහරු ඉන්නවා hina වෙන්න කම්මැලි. ජීවිතේට hina වෙන්නේ නැහැ, බලෙන් hina වුණත් hina වෙන්නේ නැහැ. කම්මැලි. සමහර මිනිස්සු ඉන්නවා කන්ට බොන්නත් කම්මැලි. හරි උදාසීනයි. වැඩ කරගන්න කැමති නැහැ. අද්දක බඳගෙන ඉන්න කැමති. නිකන් හම්බෙන දේවල් වලින් යැපෙන්න කැමති. හරි කම්මැලි. වැඩ කරන්න කැමති නැහැ. එතකොට මේ හිතන්ටත් කම්මැලි මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අනේ මට ඕක හිතලා එපා වෙලා තියෙන්නේ කියලා කියන්නේ. උදාසීනයි. එහෙම කෙනෙකුට චින්තාමය ප්‍රඥාවක් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි උද්දච්ච කුක්කුච්චය. පසුතැවිලි වීම. අපිට කරපු වැරදි, අපිට වෙච්ච වැරදි, ඒ වගේම තමයි අතීතයේ අපිට කරන්න බැරි වෙච්ච ඒවා. ඒක ඔක්කොම ගැන හිත අද කිය එදා මෙහෙම වුණා නම් මට මෙහෙම වෙන්නේ නැහැ කිය හිටියොත් ඒ පසුතැවීම නිසා මිනිස්සෙකුට කවදාවත්ම
හිතන්ට වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ අභිවෘද්ධිය ගැන. අනිත් එක තමයි විචිකිච්ඡාව, සැකය. සැකය තියෙන මනුස්සයා පිරිහෙනවා දවසින් දවසට කායිකවත් පිරිහෙනවා, මානසිකවත් පිරිහෙනවා. සැක කර ඉන්නවා, හැරෙන්න නව දෙයක්, නව උත්පාදනයක් ගැන හිතන්න එයා කැමති නැහැ. එයාට හැම දෙයක් ගැනම සැකයක් තියෙනවා. මම මේක කරොත් මට මෙහෙම වෙන්න පුළුවන් වෙයිද? ඊට පස්සේ මේ වැඩේ කරොත් එහෙම ගිය වැඩේ වගේ ප්‍රශ්නයක් ඇති වෙයිද? සැක. එතකොට මේ සැක තියෙන කෙනාටත් බැරිකමක් තිබෙනවා ප්‍රඥාව දියුණු කරගන්න. අනිත් එක තමයි ඒ චින්තාමය ප්‍රඥාවනේ. සුතමේ ප්‍රඥාවත් එහෙමයි. සුතමේ ප්‍රඥාව කියලා කියන්නේ පරතෝ ഘോഷයෙන් උදා වෙන ප්‍රඥාව. පරතෝ ഘോഷය කියලා කියන්නේ අනුන් විසින් කියන දේවල් අහගෙන ඉඳලා ඒ වගේ යහපත් දේවල් උකහාගෙන අර හංසයා දියෙන් කිරි වෙන් කරනවා වගේ හොඳ දේවල් පමණක් ලබාගෙන මිනිස්සු කියන දේවල් අහලා යහපත් අය කියන දේවල් අහලා ලබා ගන්නා වූ ප්‍රඥාව. ඒකත් බොහෝ දෙනෙකුට අද නැහැ. ආයතනික ප්‍රධානීන් ඉන්නවා සමහර තැන්වල ඒ අය කැමති නැහැ පහළ නිලධාරීන් එයාලා දන්න දේවල් එයත් එක්ක කතා කරනවාට. ඒ වගේම පන්සල් වල ලොකු හාමුදුරුවෝ ඉන්නවා උන්වහන්සේ කැමති නැහැ ගෝලයන් වහන්සේ යම්කිසි අලුත් මතයක් Taman දන්න දෙයක් ඉදිරිපත් කරනකොට ඒක අහගෙන ඉන්න බෑ. කතා කරනකොටත් මිනිස්සුયો එහෙමයි. තව කෙනෙකුගේ මතයකට ගරු කරන්න තව කෙනෙකුගේ මතයක් අහගෙන ඉන්න කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අහගෙන ඉන්න පුරුද්දක් නැහැ. සමහරු ඉන්නවා මැදින් ඇඩ් එකතු කරනවා. වෙළඳ දැන්වීම් එකතු කරනවා කතාවක් යනකොට. ඒ කියන්නේ මේ දෙබසක් යනකොට දෙන්නේ කතා කරනකොට Taman දන්න දේවලුත් කියන්න යනවා. එහෙම වුණාම සුතමේ ප්‍රඥාව දියුණු කරගන්න බෑ. අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්න ඕන අනිත් මිනිස්සුયો කියන දේවල් හොඳට අහගෙන ඉන්න අපි කතා කරනවට වැඩිය. අපි කතා කරන්න යනවට වැඩිය වැඩිපුර කරන්න ඕනේ තව කෙනෙක් කියන දේවල් අහගෙන ඉන්න එක. මොකද අපි කතා කරන්නේ අපි දන්නේ දේවල් ටිකනේ. අපිට ඇහෙන්නේ අපි නොදන්න දේවල් ටික. අලුත් දේවල් එකතු කරගන්න නම් අසා ඉඳීමේ පුරුද්දක් තියෙන්න ඕන. ධර්මයත් එහෙමයි. බණත් එහෙමයි. ධර්ම දේශනා කරනු ලබන්නේ මේ ධර්ම දේශනා වලට වඩින හාමුදුරුවන්ට බණ කියන්න පුළුවන් කියලා උගන්වන්නට නෙවෙයි. උන්වහන්සේලාට ප්‍රසිද්ධ ලබා ගන්නත් නෙවෙයි. උන්වහන්සේලාට වෙන වැඩක් නැති හින්දාත් නෙවෙයි. මේ වඩින ස්වාමින් වහන්සේලා දැන් සිත FM නාලිකාවේ ධර්ම දේශනාවට වඩින හාමුදුරුවරු ධර්මයේ දේශනා කරනු ලබන්නේ මේ තුලින් යම්කිසි කෙනෙක් සුතමේ ඥානය සුතමේ ප්‍රඥාව දියුණු කරගනි. අලුත් බණපදයක් ඉගෙන ගනි. එතකොට අනිත් පැත්තෙන් ග්‍රාහකයාට අවබෝධයක් තියෙන්න ඕන මේ කෙනෙක් මේ ලබලා දෙන අවබෝධය ප්‍රඥාව මේ ළඟා කරවන ශක්ති ප්‍රභවය Tamanට ළඟා කරගන්න පුළුවන්කමක් තියෙන්නට වෙනවා. මොකද මේ ලෝකේ තියෙන වටිනම දානිය තමයි ධර්ම දානිය. ධර්ම දානිය 100ක් සාංගික දාන දෙනවටත් වැඩිය 1000ක් හාමුදුරුවරුන්ට පිරිකර පූජා කරනවටත් වැඩිය ඒ වගේම තමයි විවිධ පින්කම් කරනවට වැඩිය කරන්න පුළුවන් නම් වැදගත්ම පින්කම තමයි ධර්ම දානිය. හැම දානයක්ම යටයි මේ ධර්ම දානියට. අපි හිතාගෙන ඉන්නේ සාංගික දාන දෙන එකයි තව කවන්ට කැමති විදිහට දන් දෙන එකයි මේ ලෝකේ වටිනවයි කියලා. නෑ. මේ ලෝකේ යම් ආයතනයක් දියුණු වෙලා තියෙනවා නම් ස්ථානයක් දියුණු වෙලා තියෙනවා නම් ඒකේ යටි අදහස තමයි ඒ මිනිසු ධර්ම දානයන් සිද්ධ කරනවා ලෝකයට පේන්න හෝ නොපෙනෙන්න. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒක අපි වටහා ගන්න ඕන. මේ මිනිස්සු භෞතික දේවලුත් දන් දෙනවා. ඒක ඇත්ත. හැබැයි ධර්ම දානයන් සිද්ධ කරනවා කොහෙන් හෝ ඒ කටයුත්ත සිද්ධ වෙනවා. ඒක මහඟු විදිහට සිද්ධ කරනවා. ඉහෙලින් සිද්ධ කරනවා. එහෙම ආයතන, එහෙම ස්ථාන, එහෙම පවුල්, එහෙම මිනිස්සු, එහෙම පුද්ගලයෝ බලාගෙන ඉන්න තරමට බලාගෙන ඉද්දි දියුණුවට පත් වෙනවා. මොකද සමාජයක් යහපත් වෙන්නේ සින්දු 1000ක් ඇහුවට පස්සේ නෙවෙයි. සමාජයක් යහපත් වෙන්නේ වෙන කතිකාවක් 1000ක් ඇහුවට පස්සෙත් නෙවෙයි. නවකතා 1000ක් මිනිස්සු අතරට බෙදනවට වැඩිය එක සූත්‍රයක් පිටපත් කරලා ලෝකයට බෙදන්න පුළුවන් නම්
සමාජයට බෙදන්න පුළුවන් නම් මිනිහෙක් අධ්‍යාත්මීය සුවය ලබන්නේ ඒක තුලින්. අනිත් ඒවා කොහොම ලෞකිකයි. මිනිස්සු ලෝකෝත්තර සුවයක් විඳිනවා නම් සනසීමක් පතනවා නම් ලෝකේ යථාර්ථය පැහැදිලිව තේරුම් ගන්නවා නම් මවපු නැති ප්‍රඥාවකින් ලෝකේ දකින්න පුළුවන් අවිද්‍යාව නැති කරගන්න වැඩපිළිවෙලක ඉන්නවා නම් ඒ ධර්ම දේශනාවමයි. ඒ බණ පදයක්මයි. ඒ හැරෙන්න වෙන්න කිසි දෙයකින් මේක ගොනු කරන්න බෑ. නවකතා 100ක් දෙන්න පුළුවන් නොමිලේ බෙදලා. හැබැයි කියවලා පොත වහලා තිබ්බට පස්සේ ඒ තුලින් ලැබෙන රසවින්දනය తాවකාලිකයි. ගීත 1000ක් අපිට බෙදලා දෙන්න පුළුවන්. හැබැයි తాවකාලිකයි. අහුවට පස්සේ ඉවරයි. බණක් එහෙම නෙවෙයි. මිනිහෙකුට මැරෙන වෙලාවෙත් මතක් වෙනවා. ධර්ම දේශනාව. ඒ නිසා පින්වතුනි සුතමය ප්‍රඥාව දියුණු කරගන්නට අවකාශයේ සැලසීමත් ලබා ගැනීමත් ප්‍රඥාව වැඩි වීමට හේතුවක්. දැන් භාගතුන් වහන්සේගේ ඥාන 73ක් තියෙනවානේ. ඒකේ 73 පළවෙනි ඥානය තමයි සුතමේ ඥානය. සංසාරේ ධර්මය අහලා බණ අහලා ඊටාම හොඳට මතක ශක්තියක් බුදුහාමුදුරන්ට තිබෙනවා. ප්‍රඥාවක් තිබෙනවා. තනට සුදුසු දේවල් කරන්න පුළුවන්. හොඳට හොයලා බලන්න උම්මග්ග ජාතකේ හරිම ලස්සන වැඩසටහන් කිහිපයක්ම භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවානේ මේ තමන්ගේ තියෙන ඥානය ප්‍රඥා උපයෝගී කරගෙන. ඒ නිසා අපිට ලෝකේ ජීවත් වෙනකොට පින්වතුනි හොඳට අවබෝධයක් තියෙන්නට ඕන, කල්පනාවක් තියෙන්නට ඕන. මේ චින්තාමය ප්‍රඥාව සහ සුතමය ප්‍රඥාව තුල ඉඳලා අපේ අර දුෂ්ප්‍රඥ භාවය දුරු කරගන්න. අනිත් තමයි භාවනාමය ප්‍රඥාව. ඒක වටින එක. අපි ගොඩක් වෙලාවට නොකරනම එකක් තමයි සුළු වෙලාවක් හරි හිත ඒකාංගික කරගෙන සමාධිගත කරගන්න උත්සාහ නොදරන එක. ඒක නිතරම පුරුදු වෙන්න ඕන එකක්. සිතේ සමාධියක් නැති ඒකාග්‍ර කරගන්න බැරි එක තැනක නතර කරගන්න බැරි කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ පින්වතුනි. ප්‍රඥාවක් දිනු කරගන්න ඒ කියන්නේ මේ ලෝකෝත්තර තත්වයට පත් වෙනකොට ඇති අවබෝධය ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ කල්පනා කරගන්න සැකවින්ම ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝකේ අනුසෝතගාමීව යන ලෝකයක රැල්ලට යන ලෝකයක පටිසෝතගාමීව හිතන්න. ඒ කියන්නේ උඩුගම්බලා පීනන්න පුළුවන් වෙන අවබෝධයකින් යුතුව ලෝකයේම හොඳයි නිට්ටයයි යහපත් කියනකොට අයහපත් දේවල්, නැසෙන දේවල්, වෙනසන දේවල් අපිට හිතෙනවා නම් තනියම හරි මේවා ආත්මීය දේවල් නෙවෙයි. මට ඕන විදිහට තියෙන ඒවා නෙවෙයි හැමදාම. මංවත් මට ඕන විදිහට තියෙන්නේ නැත්තම් අපි කොහොමද මිනිස්සුන්ට පවරන්න යන්නේ ඒ මිනිස්යන්ගේ නිත්‍ය ස්වභාවය? බෑනේ. ඒකනේ මිනිස්සු මුසපත් වෙලා ඉන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා අපි දරුවන්ට පවා අපි කියන විදිහට ජීවත් වෙන්න ඕන. අපේ ගෙදර ඉන්න බල්ලත් ජීවත් වෙන්න ඕන අපි කියන විදිහට. මොකද ඌ අපෙන් කන්නේ. අපිට ඕනෙලාට නගුට වනන්න ඕන, උඩ පනින්න ඕන, අපේ බෝලේ අහුලන්න යන්න ඕන. එහෙම කරේ නැත්තම් ඌ නැහැදිච්ච බල්ලෙක්. එහෙම නැත්තම් වල් බල්ලෙක්. ගෙවල් වල ඉන්න දරුවොත් එහෙමයි, බිරිඳත් එහෙමයි, සැමියාත් එහෙමයි. යැපෙන්නේ අපෙන් නම් අපිට ඕන විදිහට ජීවත් වෙන්න ඕන කියලා හිතනවා. ආයතන වලත් එහෙමයි. ප්‍රධානී හිතනවා මගෙන් නම් පඩි ගන්න උන් මට ඕන විදිහට තමයි ඉන්න ඕනේ. එහෙම තමයි. තව ස්ථානලත් එහෙමයි. විහාරස්ථානලත් එහෙමයි. ලොකහාරු හිතනවා මගේ යටතේ මහණුනා නම් මට ඕන විදිහට තමයි ඉන්න ඕනේ. එහෙම ඉන්නේ කවුද මේ ලෝකේ? එහෙම රඳා පවත්වන්න පුළුවන් කාවද? අපිවත් අපේ වසඟේ නැත්තම් අපිටවත් අපිව කීකරු නැත්තම් මේ ලෝකේ එහෙම ලේසියෙන් කව කෙනෙක් අපේ වසඟේ කීකරුභාවයේ තියාගන්න බෑ. ඒව වෙනස් වෙනවා. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ මිනිස්සයා කල්පනා කරනවා මේ ලෝකේ එහෙම ආත්මීය එකක් නෙවෙයි අනාත්මයි කියලා. දුකයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තේරුම් ගන්නත් බැරි ස්වභාවයක් නේ තියෙන්නේ. අපි හිතනවා හැමදේම හැමවිදාම එක සැප ක්‍රමයකට ඒකීය රේඛාවක සැප කියන එක ගමන් කළ යුතුයි. එහෙම ගමන් කළේ නැත්තම් ඒක අනිත් අයගේ ප්‍රශ්නයක් කියලා හිතන්නේ. එහෙම නෙවෙයි.
ලෝකයේ සැපත් එක්ක දුක ගමන් කරන ස්වභාවයක් තියෙනවා. අනිත්‍යයි ස්ථිර පැවැත්මක් නෑ. ඒක තමයි ස්වභාවය. අන්න ඒ නිසා අන්න ඒ කාරණාවන් තේරුම් ගත්තොත් එහෙම මේ ලෝකේ කවුරුත් පීඩාවෙන් ජීවත් වෙන්නේ නැහැ බින්වත්. හරි සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. හරියට සාරිපුත්තයන් වහන්සේ වගේ ඊටාම හොඳ පිරිසිදු මනසක් තියෙනවා. ඒ මනස කොයි වගේද? අපි දන්නවා පැහැදිලි කළොත් එහෙම මඩ වෙච්ච බොර වෙච්ච විලක පොකුණක අපිට පතුල බලන්න බෑ. එහි තිබෙන පතුලේ තිබෙන සිප්පි කටු ලස්සන දේවල් වර්ණවත් දේවල් බලන්න බෑ බොර වෙච්ච පොකුණක. පේන්නේ නෑ. හැබැයි පැහැදිලි වුණාම හරි ලස්සනට පේනවා. ඒ වගේම තමයි කැළඹෙන එකකත් හරියට විනිවිද දකින්න බෑ ගැඹුරේ මොනවද තියෙන්නේ කියලා. මේ ඔක්කොම අපේ හිත ගැනයි. හිතේ පිංගතුනි කෙලෙස් කහට බැඳිලා නම් ආසාවන් බහුල නම් තරාව බහුල නම් අනිත් මිනිසුන්ට වින කටින එක නම් හිතේ තියෙන්නේ. තව කෙනෙක්ව පාගන එක නම් හිතේ තියෙන්නේ. අනිත් එක හිතේ ලොකු මාන්නයක් තියෙනවා නම් මට වැඩිය කෙනෙක් නෑ. මං තමයි හොඳම කෙනා. මං තමයි බෙස්ට්. මීට වැඩිය අය තව නෑ. මේ වගේ සංකල්පවල අපි ජීවත් වෙනවා නම් අපේ හිතේ පතුල බලන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නෑ. හිත විනිවිදව දකින්න බෑ. මේ ඔක්කොම මලකඩ හූරනවා වගේ ටික හූරලා ඈත් කරගත්ත දවසට අපිට ප්‍රඥාව උදා වෙනවා. ඒ කියන්නේ පඤ්ඤා උදපාදී ප්‍රඥාව ආලෝකය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අද පුන් පොහෝ දවසේ එවැනි ප්‍රඥා ලෝකයකට සමීප වන්නට, ලෝකේ විනිවිද දකින්නට, ලෝකෝත්තර වශයෙන් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධාති විදිහට චින්තනය කරන්න පුළුවන් නම්, ලෞකික වශයෙන් නම් මේ එදිනදා ජීවත් වෙනකොට වෙන මුකුත් නැතත් මිනිස්සෙක් විදිහට මනුස්සකම හිතේ තියාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අන්න පින්වතුනි අපි එදාට යහපත් පුරවැසියන් යහපත් පුද්ගලයන් බවට පත් වෙනවා. එවැනි තැනකටපත් වෙන්නට මේ අනුශාසනාව ඔබට උපනිශ්‍රේ වේවා, හේතු වේවා, වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අද දවසේ කුන් පොහොව දවසේ මේ අපිට පුංචි වෙලාවකදී කතා කරන්න ලැබුණේ මහා ලොකු මාතෘකාවක්. අපිට අද ලැබුණු මාතෘකාව ප්‍රඥාව සම්බන්ධව. නමුත් මම විශ්වාස කරනවා ඔබට පුංචි දේවල් ටිකක් හෝ විවරණය කරලා දෙන්න මේ වෙලාවේ අවකාශය ලැබුණා සිත FM තුලින්. නිසා සිත FM මේ පොහොය දවසේ ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබ හැම දෙනාටම යහපතක් සිතක් සැලසෙන්නාසේ දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වීමෙන් දෙවියෝ සතුටු වෙත්වා, දෙවියෝ නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වත් ඔබ හැම දිනාටම යහපතක් වේවා, සිතක් වේවා, සම්පත්තියක් ලැබෙත්වා. අවසානයේදී නිවනින් නිවීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාම වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.